බුද්ධ ධර්මයේ එළවල YouTube channel එක හා සම්බන්ධ වන සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ වගේම දුවේ පුතේ අදත් බුද්ධ ධර්මයේ එළවල YouTube channel එක හරහා ඔයාලට පාඩමක් රැගෙන එන්නයි අපි මේ සූදානම් වන්නේ. ඉතින් අද අපි කතා කරන පාඩම තමයි පුතේ තුන්වෙනි නිපුණතා මට්ටමට අදාළ පාඩමක්. එතකොට මේ වෙද්දින් පුතේ අපේ බුද්ධ ධර්මයේ එළවල YouTube channel එක හරහා පිළිවෙලට පාඩම් ටික දාලා තියෙනවා. දැන් මම සරලව ඔයාලට මම පැහැදිලි කිරීමක් කරොත් එහෙම ඔයාලා දන්නවා පුතේ පළවෙනි නිපුණතා මට්ටමට අදාළ පළවෙනි පාඩම් ටික ඔක්කොම දාලා තියෙන්නේ. එක පාඩමක්වත් අතහැරලා නැහැ. එතකොට දෙවෙනි නිපුණතා මට්ටමට අදාළ පාඩම් ටිකත් පුතේ අපි දාලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි නිපුණතා මට්ටමේ පාඩමක් තමයි අද කතා කරන්නේ. මීට කලින් පුතේ තුන්වෙනි නිපුණතා මට්ටමට අදාළ පාඩම් 3ක් දාලා තියෙන්නේ. පාඩම් 3ක් දාලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට මේ නිපුණතා සම්බන්ධව අවබෝධයක් නැත්නම් පුතේ වහාම මේ නිපුණතා සම්බන්ධ අවබෝධය ගන්න වෙනවා. මොකද අපි පේපර් ආකෘතියක් ඒ වගේම පළවෙනි පේපරේ දෙවෙනි පේපරේ ආකෘතියකට අපි අනුගත වෙන්න පුතේ ওই නිපුණතා මට්ටම් ටික බලලා තමයි අපි අනුගත වෙන්නේ. ඉතින් මම පහුගිය වීඩියෝ වල නිපුණතා මට්ටම් අරන් අර පේපර් වීඩියෝ එකේදී මම ඔයාලට හඳුන්වලා දීලා තියෙනවා නිපුණතා මට්ටමක් කියන්නේ මොකක්ද කියලා. ඒ සම්බන්ධව මම අද කතා කරන්න යන්නේ නැහැ. ඉතින් අද එතකොට පුතේ දැන් ඔයාලා කවුරුහරි කොස්සත් යහනක පුතේ මාතෘකා 86ක් තියෙනවා කියන සංකල්පය මත ඔයාලා මේ පාඩම බලනවා නම් පුතේ අද අපි කතා කරන පාඩම තියෙන පුතේ 30 වෙනි මාතෘකාව විදිහට තමයි මේ පාඩම තියෙන්නේ. හැබැයි මාතෘකා 86ක් කියන සංකල්පය සමහරක් තැනක පුතේ වෙනස් වෙන්න පුළුවන්. මොකද එක දිගට මාතෘකා බලන් ආව සමහර මාතෘකා තියෙනවා කොටස් දෙකක්. එතකොට අපි මේ මාතෘකාව එක මාතෘකාවක් විදිහට දෙනවා. හැබැයි මේ මාතෘකාව දෙන කොටස් දෙකක්. එතකොට ඒක දෙකක් විදිහට ගන්න වෙනවා. සමහර මාතෘකා තියෙනවා පුතේ කොටස් 3ක් 4ක් විදිහට තියෙනවා. සරල උදාහරණයක් ගත්තොත් මේ තුන්වෙනි නිපුණතා මට්ටමේ අන්තිම නිපුණතා ඒ අන්තිම හරිය මාතෘකාවක් තියෙනවා පුතේ බ්‍රහ්මචර්ය අප්පිච්චතා සන්තුට්ඨිතා සුභරතා මාතෘකා 4ක්. පැවිද්දට අදාළ කොටසක් තමයි තියෙන්නේ. හැබැයි එතන පුතේ මාතෘකා 4ක් තියෙන. කවදාකවත් පුතේ විභාගයේදී අහන්නේ බ්‍රහ්මචර්ය අප්පිච්චතා සන්තුට්ඨිතා සුභරතා යන්න හඳුන්වන්න කියලා අහන්නේ නැහැ. එක්ක මේ බ්‍රහ්මචර්යා කියන්නේ මොකද්ද කියලා අහන්නේ. නැත්නම් අප්පිච්චතා කියන්නේ මොකද්ද කියලා අහන්නේ. ඒව අපි පස්සට කතා කරමු. දැන් ඒව කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට කොහොමුණත් මෙන්න මේ සිස්ටම් එක තමයි පුතේ අපි ඉදිරියට පවත්වාගෙන යන්න ඕනේ. එතකොට අද කතා කරන්නේ මේ තුන්වෙනි නිපුණතා මට්ටමට අදාළ පුතේ හතරවෙනි මාතෘකාව. ඒ තමයි මාතෘකාව තමයි පැවිද්දහා උපසම්පදාව කියලා පුතේ මාතෘකාවක් තියෙනවා. උපසම්පදාව කියලා මාතෘකාවක් තියෙනවා ඔයාලගේ සිලබස් එකේ. හරිද? එතකොට පැවිද්ද කියන්නේ පුතේ ඔයාලා දන්නවා ප්‍රවෘජා භූමියටපත් වීම. අපි කියන්නේ පැවිදි වෙනවා කියලා මහාන වෙනවා කියන්නේ. ඒ මහාන වෙනවා කියන එක තමයි පුතේ මේ පැවිද්ද කියලා අපි කියන්නේ. ඊට පස්සේ තමයි පුතේ මේ උපසම්පදාවටපත් වෙන්නේ. උපසම්පදාවටපත් වෙන්නේ ඊට පස්සේ. එතකොට දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ අපි පහුගිය මාතෘකාවල කතා කරා පුතේ එහි බික්කු පැවිද්ද කියන්නේ මොකද්ද? සරණාගමන පැවිද්ද කියන්නේ මොකද්ද කියලා. බුදුහාමුදුරුවන්ගේ කාලේ පුතේ ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ මුල් අවුරුදු ටිකේ පුතේ බුදුහාමුදුරුවෝ එහි බික්කු පැවිද්ද තමයි දුන්නේ. අපි දන්නවා බුදුහාමුදුරුවෝ සමන්තපාසාදිකව කියන 1341කට මේ පැවිදි උපසම්පදාව දුන්නා කියලා. ඊට පස්සේ තියෙනවා පුතේ 27000 ගානකට පැවිද්ද දුන්නා කියලා තියෙනවා. කොහොමද අපිට ඒ කරුණ එච්චර අදාළ වෙන්නේ නැහැ. මොකද අපි බික්කු සංඝ සමාජයේ කියන මාතෘකාව තුළ පුතේ ওই කාරණේ කතා කරා. එතකොට මේ පැවිද්දා උපසම්පදාව කියන මාතෘකාවේ පුතේ අපි කතා කරද්දී ඉස්සරම පුතේ මේ පැවිද්ද කියන්නේ මොකක්ද කියලා කතා කරන්න ඕනේ. දැන් මේ මාතෘකාවේ පුතේ තව කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ අනිත් එක සාමණේර පැවිද්ද. සාමණේර පැවිද්ද. අනික පුතේ උපසම්පදා පැවිද්ද කියලා මෙන්න මෙහෙම කොටස් දෙකක් තියෙනවා. දැන් එතකොට මේ කොටස් දෙක පිළිබඳව ඔයාලා අධ්‍යයනය කරන්න ඕනේ. දැන් ඊට යන්න කලින් පුතේ අපි පළවෙනියෙන්ම පැවිද්දහා උපසම්පදාව කියන්නේ මොකක්ද කියන කාරණේ කතා කරන්න ඕනේ. දැන් එතනදිත් අපි කතා කරන්නේ ඉස්සරොම පැවිදි වෙලා ඉන්නේ එපැයි උපසම්පදා වෙන්නේ. ඒක නිසා අපි පැවිද්ද කියන්නේ මොකක්ද කියන මාතෘකාව තමයි මේ මාතෘකාවේදී ඉස්සරලම කතා කරන්නේ. දැන් මම මේ පාඩමේ පුතේ උපසම්පදාව කියන එක වෙනම මාතෘකාවක් විදිහට කතා කරන්න යන්නේ නැහැ මුල් ටිකේ. ඒකට හේතුව මේ පාඩමෙම තව කොටසක් අපිට උපසම්පදාව කියලා වෙනම කොටසක් කතා කරන්න දෙන. ඒ කියන්නේ සාමණේර පැවිද්දා උපසම්පදා පැවිද්ද කියලා වෙනම කොටසක් කතා කරන්න එනවා. එතකොට මම මෙතනදී කතා කරන්නේ පැවිද්ද කියන එකේ අරමුණ මොකද්ද නැත්නම් පැවිද්ද කියන්නේ මොකද්ද
කියන මේ කාරණේ විතරයි මම කතා කරන්නේ. ඊට පස්සේ කෙටියෙන් මම කතා කරනවා උපසම්පදාව කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ සිලබස් එකට අනුගත වෙලා විෂය නිර්දේශයකට අනුගත වෙලා පුතේ මම මේ පාඩම උගන්වන්නේ. එතකොට ඒකේ පුතේ සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට මම යන්නේ මොකද මේ අපේ channel එකේ නමම A level බුද්ධ ධර්මයේ. ඒක නිසා මම එතනින් එහාට යන්නේ නැහැ. මම සීමාවක් තියාගෙන තමයි ඒ කියන්නේ ඔයාලගේ විෂය නිර්දේශයට සීමාවක් තියාගෙන තමයි ඒ අනුව යමින් තමයි මම මේ පාඩම උගන්වන්නේ. ඒක නිසා මම අද උගන්වන්නේ පැවිද්දා උපසම්පදාව කියන මාතෘකාවයි. ඒකෙත් පුතේ පැවිදි වෙලා ඉන්න ඕන උපසම්පදාව වෙන්න. ඒක නිසා පැවිද්ද කියන එක මම උගන්වලා උපසම්පදාව කියන්නේ මොකක්ද කියලා කෙටි හැඳින්වීමක් විතරක් කරනවා. ඒකට හේතුව තමයි ඊළඟ වීඩියෝ එකේ පාඩමෙන් පුතේ අපිට වෙනම උපසම්පදාව කියන එක සම්බන්ධව කතා කරන්න එනවා. ඔන්න එහෙනම් මම දැන් පාඩම කරනවා. හරි. දැන් පුතේ අපි බලන්න ඕනේ මෙන්න මෙතන පැවිද්ද කියන්නේ මොකක්ද කියලා ඉස්සරෝම. දැන් බුදුදහමේ තියෙනනේ පැවිද්ද කියලා එකක්. එතකොට මේ පැවිද්ද කියන්නේ මොකක්ද කියන කාරණය අපි ඉස්සරෝම අධ්‍යයනය කරලා ඉන්න ඕනේ. එතකොට අපි දන්නවා ගෞතම බුද්ධ ශාසනයේ පුතේ ප්‍රධාන වශයෙන් පැවිද්ද කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි එක සාමණේර පැවිද්ද දෙක උපසම්පදා පැවිද්ද කියලා කොහොම කොටස් දෙකක් තියෙනවා. එතකොට නැත්තම් අපිට මේක ගන්න පුළුවන් පුතේ සාමණේර පැවිද්ද ගන්න නැතුව නිකම්ම ඉස්සරම පැවිද්ද කියලා ගන්නත් පුළුවන්. මම හිතනවා මේක මේ විදිහට ගත්තොත් හරි කියලා. පැවිද්ද කියලා මොකද අපි මාතෘකාවට අනුගත වෙලාම අපි කතා කරමු. පැවිද්දා උපසම්පදාව කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ පුතේ ඉස්සරම පැවිදි වෙලා ඊළඟ ස්ටෙප් එකට යනවා. නැත්තම් ඊළඟ උසස් වීමකට යනවා වගේ එකක් තමයි පුතේ උපසම්පදාව කියලා කියන්නේ. හරිද? එතකොට බුදුදහමේ මෙන්න මේ පැවිද්ද උපසම්පදාව කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් අපි බලමු මේ පැවිද්ද කියන්නේ මොකක්ද කියලා හරියටම. එතකොට අපි දන්නවා පුතේ ගෞතම බුද්ධ ශාසනයේදී ඔන්න මම පැහැදිලි කිරීම කරනවා. ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා පුතේ. ඒ තමයි පැවිද්දා උපසම්පදාව කියලා. නැත්නම් සාමණේර පැවිද්දා උපසම්පදා පැවිද්ද කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේකෙන් පැවිද්ද කියන්නේ මොකක්ද කියන කාරණය තමයි අපි අධ්‍යයනය කරන්න යන්නේ. දැන් පැවිද්ද කියන වචනේ පුතේ හැදිලා තියෙන්නේ ප්‍රපූර්ව ධාතුව කියන එකෙන් තමයි ප්‍රපූර්ව වට කියන ධාතුව හැදිලා තමයි පුතේ මෙන්න මේ පැවිද්ද කියන එක හැදිලා තියෙන්නේ. ප්‍රපූර්ව වට ධාතුව. එතකොට අපි මේ පාලියෙන් ඉගෙන ගන්න යන එක නෙවෙයි. ඒකින්ද මම එක වැඩිදුර ව්‍යාකරණානුකූලව කරන්න යන්නේ නැහැ. එතකොට පුතේ ප්‍රපූර්ව වට ධාතුව එකතු වෙලා තමයි මේ පෞර්ජා කියන එක තමයි අපි පැවිද්ද කියලා හඳුන්වන්නේ. එතකොට පැවිද්ද කියන්නේ මොකක්ද කියලා දැන් අපි කතා කරලා බලමු. පළවෙනියම පුතේ ඔන්න පැවිද්ද කියන එකට තියෙනවා උතුම් ඉදිරි ගමනක් ඇත්තා. එතකොට පැවිද්දා කියන්නේ පුතේ උතුම් ඉදිරි ගමනක් ඇත්තා. ඔන්න එතකොට ප්‍රපූර්ව වට ධාතුව එකතු වෙලා පුතේ පැවිද්දා කියන එක හැදිලා තියෙනවා. නැත්තම් පෞර්ජා පැවිද්දා කියන එක හැදිලා තියෙනවා. එතකොට පැවිද්දා කියන වචනේ වචනාර්ථය තමයි පුතේ උතුම් ඉදිරි ගමනක් ඇත්තා. දැන් මේකට හේතුව වරණිසේ මේ පාඩමක් ඉගෙන ගත්තී මේ වචනත් එක්කන් අපි ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා එහෙම හිතේ. හැබැයි පුතේ ඒක කවදාකවත් කරන්න බෑ. මොකද පාඩමක තියෙන වචනාර්ථ පුතේ ඔයාලගේ කෙටි පේපරේ අහනවා. හොඳේ සමහරක් වෙලාවට පුතේ පැවිද්දා යන්නට නිවැරදිම අර්ථය වන්නේ කියලා පුතේ සමහරක් වෙලාවට ඒ කියන්නේ විස්තරාත්මකව දෙන්න පුළුවන්. ගෞතම බුද්ධ ශාසනයේ පැවිද්ද කියලා කොටසක් දෙනවා. පැවිද්ද කොටස් දෙකක් දෙනවා. මේ අනුව පැවිද්ද යන්නේ නිවැරදිම වචනාර්ථය වෙන්නේ කියලා. ඔහොම වචනාර්ථ අහලා තියෙන්න පුළුවන්. මම බොරු කියනවා නම් ඔයාලට පහුගිය පේපර් අරගෙන පුතේ කෙටි පේපර් වල බලන්න පුළුවන්. සමහර තැන් වචනාර්ථ වලින් අහලා තියෙනවා. ඒක නිසා මෙන්න මේ දැන් ඔයාලා පාඩමකට යද්දී පුතේ පාඩම මොකද්ද කියලා ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ පාඩමේ තියෙන වචනාර්ථය තමයි පුතේ පැවිද්දා කියන්නේ උතුම් ඉදිරි ගමනක් ඇත්තා කියන වචනාර්ථය තමයි පැවිද්දා කියන එකට එන්නේ. ඒ වගේම පුතේ අපිට තව ඉගෙන ගන්න පුළුවන් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ පුතේ මෙන්න මෙහෙම අර්ථ තියෙනවා. ලෞකිකත්වයේ මිදීම පිණිස පිටත් වීම, ඊට පස්සේ තපසෝ පැවිදි ජීවිතයක් තෝරා ගැනීම, ඊට පස්සේ භික්ෂුවක් වීමට අවශ්‍ය නීති රීති බාර ගැනීම, ඊට පස්සේ පුතේ අනේ වගේ අර්ථ ටිකක් තියෙනවා. ඒ කියන්නේ පුතේ දැන් මෙතනදී කියනවා උතුම් ඉදිරි ගමනක් ඇත්තා. නැත්තම් ලෞකිකත්වයේ මිදී.
මිදීම පිණිස පිටත් වීම. නැත්නම් තපසව පැවිදි ජීවිතය තෝරා ගැනීම. නැත්නම් භික්ෂුවක් වීමට අදාළ නීති රීති පද්ධතියක් පිළිපැදීම කියලා මෙන්න මේ පැවිද්ද කියන එකට පුතේ විවිධ වචනාර්ථ දීලා තියෙනවා. එතකොට මම මේ කතා කරේ පැවිද්ද කියන්නේ උතුම් ඉදිරි ගමනක් ඇත්තා. ඒ වගේම පුතේ තියෙනවා පාලි ඉංග්‍රීසි ශබ්දකෝෂයේ මේකට අර්ථයක් තියෙනවා. ඒ තමයි පුතේ ලෞකිකත්වයේ මිදීම පිණිස පිටත් වීම කියන එක තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා පුතේ අපි ගත්තොත් එimhe තව වචනාර්ථ අපිට කතා කරන්න පුළුවන්. ලෞකික පැවිදි තපස හෝ පැවිදි ජීවිතයක් ගත කිරීම භික්ෂුවක් වීමට අවශ්‍ය නීති රීති පිළිපැදීම කියලා මෙන්න මේ විදිහට පැවිද්ද පිළිබඳව අපිට වචනාර්ථ කතා කරන්න පුළුවන්. වචනාර්ථ. එතකොට අපි දැන් A level පාඩමක් ඉගෙන ගත්තින් පුතේ ඒ පාඩම ඉගෙන ගන්න ඕනි සූත්‍රානුසාරයෙන්. නැත්නම් අපි කියනවා සූත්‍රානුසාරයෙන් විතරක් නෙවෙයි මූලාශ්‍ර වලට අනුව තමයි අපි මේ පාඩම් ඉගෙන ගන්න ඕනේ. දැන් අපි බලමු පැවිද්ද සම්බන්ධව මූලාශ්‍ර වල පුතේ කොයි වගේ අදහසක්ද තියෙන්නේ කියලා. දැන් මේ සිලබස් එකේ අපිට තියෙන මූලාශ්‍ර වලින් අරගෙන තමයි අපි මේ පැවිද්ද ගැන කතා කරන්නේ. හරිද? එතකොට ඔන්න අපි දැන් බලමු පළවෙනි පාඩම පළවෙනි එක මේ මූලාශ්‍ර වල මොකද්ද තියෙන්නේ කියලා. දැන් පුතේ තියෙනවා අංගුත්තර නිකායේ සුඛ වග්ගයේ පළමු සූත්‍රය. අංගුත්තර නිකාය සුඛ වග්ගය පළමු සූත්‍රය. දැන් පුතේ අංගුත්තර නිකාය ගත්තම පස්සේ අපි දන්නවා සංඛ්‍යා ස්වරූපයෙන් තමයි මේ සූත්‍ර සඳහන් වෙන්නේ. අංගුත්තර නිකායනේ. ඒක නිසා තමයි මෙහෙම ආවේ පළමු සූත්‍රය සුඛ වග්ගයේ පළමු සූත්‍රය කියලා. එතකොට මෙන්න මේ සූත්‍රයේ තියෙනවා මෙන්න මෙහෙම අර්ථයක් බලන්න. භවභෝග සැප සම්පත් ඥාති පිරිස ආදී ගිහි ජීවිතයට අදාළ සියල්ල හැර දමා ගිහි ගෙයින් ඉවත් වී පැවිද්දා පැවිද්ද ආරම්භයි. එතකොට පුතේ දැන් අංගුත්තර නිකායේ සුඛ වග්ගයේ පළමු සූත්‍රයේ තියෙනවා මෙන්න මෙහෙම අදහසක්. කාමභෝගී සැප සම්පත් සියල්ලම අතහැරලා. ඒ වගේම ඥාතීන් ඊට පස්සේ ඥාති පිරිස ආදී ගිහි ජීවිතයට අදාළ සියල්ලම හැරලා දමලා ගිහි ගෙයින් නික්මී පැවිද්දා පැවිදි වෙයි. සරල අර්ථය තමයි පුතේ කාමභෝගී ජීවිතයෙන් අත් මිදෙනවා. ඒ වගේම පුතේ ඥාති පිරිස ආදී සියලු දෙනාගෙන්ම අත් මිදලා පැවිද්දා උතුම් වූ ඉදිරි ගමනක් අරමුණු කරගෙන පැවිදි ජීවිතයට පත් වෙනවා. අන්න ඒක තමයි පුතේ අංගුත්තර නිකායේ සුඛ වග්ගයේ පළමු සූත්‍රය තුල පැවිද්දා කියන එක හඳුන්වලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු සංයුත්ත නිකායේ භික්ඛක සූත්‍රය කියලා එකක් තියෙනවා. සංයුත්ත නිකායේ භික්ඛක සූත්‍රය. භික්ඛක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. එතකොට මෙන්න මේ සූත්‍රය සඳහන් වෙනවා පැවිද්දා කියන්නේ කවුද කියලා. චින්න බින්න පටිදරෝතිති බික්ඛු. හරි. චින්න බින්න පටිදරෝතිති බික්ඛු කියලා තියෙනවා පුතේ මේ මූලාශ්‍රේ. එතකොට සිඳුණු බිඳුණු වස්ත්‍ර දරන්නා පැවිද්දා. ඔයාලා දැකලා තියෙනවා පුතේ ඒ කාලේ සිවුරක් හදන්නේ අර මිනි ඔතල දාපු රෙද්දකින් තමයි සිවුරක් හදන්නේ. එතකොට ඒ සිවුර කෑලි කෑලි වලට කපලා තමයි පුතේ ඒ සිවුර හදන්නේ. ඒකයි චින්න බින්න පටිදරෝතීති බික්ඛු කියලා ඒ සූත්‍රය තුල සඳහන් වෙන්නේ. ඒතර සිදුරු බිඳුරු වස්ත්‍ර දරන්නා තමයි පැවිද්ද. දැන් සිවුරක් ගත්තත් පුතේ ඒක කොටස් වලට වෙන් කරලා කෑලි කපලා තමයි පුතේ ඒ සිවුර හදලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ තව එකක් තියෙනවා අපි දන්නම කාරණයක්. මේක ශාසනාව තරණය කියලා පොතක් තියෙනවා. එතකොට මෙන්න මේක සඳහන් වෙනවා පුතේ පැවිද්දා කියන්නේ කවුද කියලා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානාය සච්චි කරණත්තාය ඉමං කාසාවන් ගහෙත්වා පබ්බාජේත මම් බන්තේ අනුකම්පං උපාදාය කියලානේ කියන්නේ. ඒ කියන්නේ නවක කෙනෙක් පුතේ පැවිදි ජීවිතයට පත් වෙද්දී කුමක් සඳහාද පැවිදි වෙන්නේ කියන අර්ථය තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානාය සච්චි කරණත්තාය කියලා මම ඒක තව එච්චර දුරට කියන්න යන්නේ නැහැ. ඒ විදිහට තියෙනවා. ඒ කියන්නේ පුතේ සියලු දුක් නැතිකොට නිවන පිණිස කටයුතු කරන්නා පැවිද්දා වේ. ඒ කියන්නේ එතනදී පුතේ කියන්නේ පැවිදි ඉල්ලීමේදී ඕනම පැවිදි වෙන කෙනෙක් සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බානාය සත්‍ය කරණත්වා ඉමං කාසාවන් ගහෙත්වා පබ්බාජේතමම් බන්තේ ဒ ුතියම්පි තතියම්පි කියලා ඔය පැවිද්දට අවසරය ඉල්ලනවා. එතකොට පැවිදි වෙන්නේ ඇයි කියලා ගත්තන් පස්සේ පුතේ එතනදී තියෙන්නේ සියලු දුක් නසා නිර්වාණාබෝධයේ පිණිස තමයි මේ පැවිද්ද ගත කරන්නේ කියන අර්ථය තමයි එතන සඳහන් වෙන්නේ. එතකොට පුතේ නම් ඔන්න පැවිද්දා කියන්නේ කවුද කියලා ශාසන අවතරණේ දිනවා සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බානාය සත්‍ය කරණත්තාය ඉමං කාසාවන් ගහෙත්වා පබ්බාජේතමම් බන්තේ කියලා සිවුර ඉල්ලනවා. සියලු දුක් නැතිකරන්න
නැති කරලා නිවන් අවබෝධය සඳහා ගමන් කරන්න. ඊට පස්සේ පුතේ තියෙනවා සාමාන්‍ය ඵල සූත්‍රයේදී ශාස්ත්‍ර ප්‍රසාදයට පත්වන්නා ගිහිගේ නිග්මී ගිහිගේ පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා ගොස් හිසරවුල් කපා පැවිදි ජීවිතයට පත් වේ. දැන් සාමාන්‍ය ඵල සූත්‍රයේ පුතේ පැවිද්දෙක් කියන එක්කෙනා පිළිබඳව සඳහන් වෙනවා. ශාස්ත්‍ර ප්‍රසාදයට පත් වී. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පිළිබඳව පුතේ පැහැදීමට පත් වෙලා ඊට පස්සේ ගිහිගේ නිග්මලා පුතේ ගිහිගේ පිළිබඳව කලකිරිලා ගිහිගේ නිග්මලා ඊට පස්සේ පුතේ උතුම් පැවිදි ජීවිතයට පත් වෙනවා. හිසරවුල් බා කසා වස්ත්‍ර ඇඳගෙන පැවිද්දට පත් වෙනවා කියලා සාමාන්‍ය ඵල සූත්‍රයේ දිනවා. දීඝනිකාය සාමාන්‍ය ඵල සූත්‍රය. ඊට පස්සේ ආයෙ දිනවා පුතේ සංයුත්ත නිකායේ සුත්ත නිපාතේ පබ්බජ්ජා සූත්‍රය. කියන්නේ කුද්දක නිකායේ පුතේ පබ්බජ්ජා සූත්‍රය. දැන් ඉස්සෙල්ලා අපි කතා කරේ සාමාන්‍ය ඵල සූත්‍රය. ඊට පස්සේ දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙන පුතේ සුත්ත නිපාතේ පබ්බජ්ජා සූත්‍රය. පබ්බජ්ජා සූත්‍රය. මේක දීඝනිකාය. මේක පුතේ සුත්ත නිපාතේ කියන්නේ කුද්දක නිකාය. පබ්බජ්ජා සූත්‍රය තුලත් පුතේ ඔන්න පැවිද්දා කියන්නේ කවුද කියන එක සම්බන්ධව පුතේ දැක්කෙනවා. ගිහිගේ බාධක සහිත කෙලෙස් වලට ආයතනයක් බව දැක එයින් මිදී උදෙසා පැවිදි වෙනවා. ඒ කියන්නේ පුතේ දැන් පබ්බජ්ජා සූත්‍රයේ තියෙන ගිහිගේ කියන එක පුතේ සම්බාධක සහිතයි. නැත්නම් අපි කියනවා බාධක සහිතයි. බැඳීම් වලින් හටගත්ත එකක් තමයි ගිහි ජීවිතය කියන්නේ. එතකොට මෙන්න මේ ඒ බැඳීම් වලින් හටගන්න ජීවිතය පුතේ කෙලෙස් වලට ආයතනයක්. අපි කෙලෙස් වලින් පිරෙනවා ගිහි ජීවිතයේදී. එතකොට භික්ෂුව කියන්නේ අර සියලු බාධක ඉවත දාලා ඊට පස්සේ පුතේ සියලු කෙලෙස් නැති කරලා උතුම් පැවිද්දටපත් වෙනවා කියන එක තමයි පබ්බජ්ජා සූත්‍රයේදී පැහැදිලි කරන්නේ පැවිද්ද සම්බන්ධව. ඊට පස්සේ අපි දන්නවා පුතේ මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංකේ සූත්‍රය තුල මෙන්න මෙහෙම තියෙනවා. සෙය්‍යතාපි නාම පක්ඛි සකුණෝ යේන යේනේව දේති කියලා තියෙනවා. ඒ කියන්නේ එතනදී කියන්නේ පියාපත් බරින් යුක්ත පක්ෂියකු හා සමාන වේ පැවිද්දා. මේ අනුව බෞද්ධ භික්ෂුව සිව්පසයෙන් තෘප්තිමත් වී සැහැල්ලු චාම් සරල අල්පේච්ඡ නිදහස් ජීවිතයක් ගත කරයි. ඔන්න බලන්නකො හරි ලස්සන අදහසක් තියෙන පුතේ සංයුත්ත නිකායේ මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංකය සූත්‍රය. මහා තණ්හා සංකය සූත්‍රය. හරිද? දැන් මේ මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංකය සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සෙය්‍යතාපි නාම පක්ඛි සකුණෝ යේන යේනේව දේති කියලා. හරි ලස්සන අදහසක් පුතේ ඒක තියෙන්නේ. පියාපත් බරින් යුක්ත කුරුල්ලෙක් හා සමානයි පැවිද්දා. දැන් කුරුල්ලකට තියෙන පුතේ පියාපත් බර විතරනේ. ඒ වගේම භික්ෂුන් වහන්සේට තියෙන පුතේ තුන් සිවුර. අපි ගත්ත භික්ෂුවට අදාළ පාත්‍රයේ තුන් සිවුර. ඒ අදාළ ටික විතරයි තියෙන්නේ. වෙනත් දේවල් පුතේ භික්ෂුන් වහන්සේ කෙනෙකුට නැහැ. එතකොට අන්න ඒ වගේ සරල චාම් ජීවිතයක් තමයි මේ භික්ෂුව ගත කරන්නේ. ඒ කියන්නේ අහසේ ඉගිලන කුරුල්ලෙක් වගේ පුතේ. ඒ කුරුල්ලට පියාපත් බර විතරයි තියෙන්නේ. එතකොට භික්ෂුවට තියෙන පුතේ අර තුන් සිවුරයි පාත්‍රයේ ඒ ටික විතරයි තියෙන්නේ. වෙනත් කිසිදු දෙයක් ඒ භික්ෂුන් වහන්සේ ගාව නැහැ. එතකොට එහෙනම් ඒ භික්ෂුන් වහන්සේ බොහොම සරල ජීවිතයක් ගත කරන්නේ. සිව්පසයෙන් ලැබෙන්නේ පුතේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පත්තියනේ. දැන් අපි එතකොට ඒකේ සහැල්ලු බව කතා කරොත් එහෙනම් පුතේ පැහැදිලිවම දැන් ගිහි කෙනෙක් අපි නම් ඇඳුම් ගන්න පුතේ ලස්සනට නේ. නැත්නම් තමන්ගේ මානය හදාගන්න හොඳ ඇඳුමක් ඇඳයි යන්නේ. ඒ වගේ විවිධ අර්ථ තියෙනවනේ අපි ගන්න ඇඳුම් වල. ඒතර භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ පුතේ සිවුරක් තුල එහෙම අර්ථයක් නැහැ. පටිසංඛායෝනිසෝ චීවරම් පටිසේවාමි යාවදේව සීතාස උන්නාස පටිඝාතය දන්සමකස වාතාතප සිරින්සප සම්පස්සානම් පටිඝාතය කියලා. එහෙම තියෙන්නේ නේ. එතකොට එතනදී පුතේ භික්ෂුන් වහන්සේ සිවුර දරන්නේ අර තමන්ගේ විලි ටික මම සරලව කියන්නේ තමන්ගේ විලි ටික වසා ගන්න. ඊට පස්සේ මැටි මදුරු ඒ වගේම පුතේ අර ඒ වගේ සත්‍යයන්ගෙන් වෙන උවදුරු වළක්වා ගන්න, සීතල උෂ්ණ කාලයට අනුගත වෙන්න. අන්න ඒ වගේ දේවල් වලට තමයි පුතේ භික්ෂුන් වහන්සේ කෙනෙක් සිවුරක් පොරවන්නේ. දැන් අපේ අරමුණු වෙනස්නේ.
නේ අපි ඇඳුමක් අඳින්නේ ලස්සනට හැඩවෙන්න අපි ඇඳුමක් අඳින්නේ. නැත්තම් පුතේ පිරිස අතර කැපී පෙනෙන්න නේ. එතකොට අපි බ්‍රෑන්ඩඩ් තෝරනවා. එතකොට මේ සිවුර පුතේ එහෙම දේවල් නැහැ. සිවුර තියෙන්නේ අර අරමුණු ටික විතරයි. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙතනදී පුතේ භික්ෂුන් වහන්සේ කෙනෙක් කියන්නේ කුරුල්ලෙක් හා සමානයි. නේ සිව්පසයෙන් පහසුවෙන් පුතේ භික්ෂුන් වහන්සේට යැපෙන්න පුළුවන්. දැන් කෑම ගත්තොත් පුතේ අපි භික්ෂුන් වහන්සේ ආහාරය ගන්න මම සරලව කියන්නේ තමන්ගේ ජීවිකාව පවත්වා ගන්න විතරයි. ඒකට අපි පුතේ ආහාර ගන්න එහෙමද? අපිට කීයක් අරමුණු තියනවද ආහාර ගන්න? හරිද? එතකොට සේනාසනේ භික්ෂුන් වහන්සේ කෙනෙක් පුතේ මේ සේනාසනයක් දරන්නේ හේතුව ඒ කාලය තුල වැඩ ඉන්න. එතකොට අපි නවතනක් ගත්තොත් අපි කීයක් දේවල් හොයනවද ඒ පහසුකම්? එතකොට භික්ෂුන් වහන්සේ කෙනෙක් පුතේ ගිලම්පත ඒ කියන්නේ මේ ලෙඩ මේ බෙහෙත් හේත් ආදිය. එතකොට ඒක ගන්න තමන්ගේ මේ ජීවිකාව පවත්වාගෙන යන යම් අසනීප තත්වයක් ආවොත් විතරයි. හැබැයි අපි මිනිස්සු අද වෙද්දී බෙහෙත් කොච්චර කොයි විදිහට පාවිච්චි කරනවද? සමහරු ලස්සන වෙන්න බෙහෙත් ගන්නවා. සමහරු ඇඟ හදා ගන්න බෙහෙත් ගන්නවා. එක එක විවිධ අරමුණු තියෙනවා. හැබැයි භික්ෂුන් වහන්සේට එහෙම අරමුණ නෑ පුතේ. අල්පේච්ඡ අරමුණු තියෙන්නේ. හරිද? ඒකට අදාළ කාර්යයන් විතරයි භික්ෂුන් වහන්සේගේ දෙන්නේ. ඒක නිසා පුතේ පැවිද්ද කියන්නේ හරිම සරල චාම් ජීවිතයක්. එහෙනම් අපිට තේරෙනවා පුතේ පැවිද්ද කියන එකේදී මහා තණ්හාසංකේ සූත්‍රයේ පැහැදිලි අර්ථයක් දක්වනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් කියන්නේ අහසේ යන කුරුල්ලෙක් හා සමානයි. තටු වල බර විතරයි තියෙන්නේ පුතේ. කියන්නේ තුන් සිවුර පාත්‍රයේ බර විතරයි තියෙන්නේ. වෙනත් කිසිදු අරමුණු නැහැ. සිව්පසෙන් පහසුවෙන්ම යැපෙන්න පුළුවන් පැවිදි ජීවිතයක් ගත කරන කෙනාට කියලා එතනදී සඳහන් වෙනවා. ඊට පස්සේ පුතේ තව එකක් තියෙනවා මේ පබ්බජ්ජා සූත්‍රයේ. එතකොට මේ පබ්බජ්ජා සූත්‍රය අපි ඉස්සරහට කතා කරා සුත්ත නිපාතේ පබ්බජ්ජා සූත්‍රයේ අබ්බෝකාසෝ පබ්බජ්ජා. අභ්‍යවකාශය වගේ පැවිද්ද කෙනා. ඒ කියන්නේ පුතේ හරි නිදහස් තැනක්. අහස හරි නිදහස්නේ. ඒ වගේ තමයි පුතේ භික්ෂුන් වහන්සේගේ පැවිදි ජීවිතයත් හරිම නිදහස් කියලා තමයි ඒකේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා පුතේ මූලාශ්‍රය සමන්ත පාසාදිකාව. සමන්ත පාසාදිකාව කියන මෙන්න මේ මූලාශ්‍රය තියෙනවා. පැවිද්ද කියන්නේ මොකක්ද කියලා. ඒක තියෙනවා පුතේ සංසාරේ බයං ඉක්කතිති බික්කු. ඒ කියන්නේ සංසාර බය දකින්නා භික්ෂුව නම් වේ. දැන් පුතේ අපි කාමභෝගී ජීවිතයන් ගත කරන්නේ නේ. අපි අස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රිය පිනවමින් පුතේ භවයෙන් භවයට අපි ගමන් කරන ජීවිතයන් ගත කරන්නේ. මේ සංසාරයේ පුතේ හරිම භයානකයි. අපි ඒක දකින්නේ නැහැ පුතේ. අපි ඒකේ මුලාවටපත් වෙලා නැහැ. හැබැයි වික්ෂුන් වහන්සේ කෙනෙක් කියන්නේ මේ සංසාරයේ බය දකින්න එක්කෙනා. ඒකයි පුතේ සමන්ත පාසාදිකාවේ තියෙන පුතේ පැහැදිලිවම සංසාරයේ බයං ඉක්කතිති බික්කු. සංසාරයේ බය දකින්න බය දැකලා පුතේ ඒකෙන් එතර වෙන කෙනා තමයි භික්ෂූන් වහන්සේ කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ පුතේ තව අදහස් ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් බලමු. සංයුත්ත නිකායේ භික්ඛක සූත්‍රයේ පුතේ තව අදහසක් තියෙන. ඒක මෙහෙමයි තියෙන්නේ. යම්හි සච්ඡංච ධම්මෝච බාහෙත්වා බ්‍රහ්මචාරීවා සංකාය ලෝකේ චරිතේ සජේ භික්ඛූති උච්චති. විශේෂ ධර්ම සමාදන්ව සිඟාලත් අහරින් යැපෙමින් පමණක් භික්ෂුවක් නොවන බව පව් බැහැර කොට මනවින් සත්‍යවාදී බඹසර වසමින් අවබෝධයෙන් යුක්ත ලෝකයේ හැසිරෙන්නා පමණක් භික්ෂුව බව මේ භික්ඛක බමුණා ඇසු මමත් ඔබත් පිඬුසිඟා වඩන නිසා දෙදෙනාගේම විශේෂත්වයන් නොවන බව කියු විට දේශනා කළා. හරි ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා. දැන් පුතේ භික්ඛුක කියලා බමුණෙක් ඉන්නවා. මෙයා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා කියනවා ඔබ වහන්සේත් පිණ්ඩපාතේ යනවා මාත් පිණ්ඩපාතේ යනවා මාත් පිණ්ඩපාතෙන් යැපෙන්න ඔබ වහන්සේත් පිණ්ඩපාතෙන් යැපෙන්නේ. අපි දෙන්න අතර වෙනසක් නැහැනේ කියන. ඒතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පුතේ විශේෂ ධර්ම. ඒ කියන්නේ පුතේ විශේෂ ධර්ම කියන්නේ පුතේ නිවැරදි ධමයක්. අනුගමනය නොකර පිඬුසිඟා වඩින කෙනා නෙවෙයි පුතේ භික්ෂුව කියන්නේ. දැන් ඒ කාලේ ඔයාලා දන්නවා පුතේ ඒ කාලේ විවිධ ආගමික ශාස්ත්‍රවල හිටියනේ. දැන් අපි කතා කරා ಭಾರತೀಯ බුද්ධ කාලේ ඉන්න ಭಾರತೀಯ ශ්‍රමණ සම්ප්‍රදාය තුල හිටපු ආගමික නායකයන් පිළිබඳව කතා කරා. ඒ පුතේ හරි ධර්මයක් නෙවෙයි පුතේ අනුගමනය කරේ. දැන් සස්සාතුරු ගත්තොත් පුතේ එතනින් අපිට යම් මේ කියන්නේ යම් අපිට යම් නිගමනයකට එද්දී පුතේ අපිට අර ටිකක් හරි පුතේ හොඳ දර්ශනයක් බවට අපිට එතනින් දක්වන්න පුළුවන් නිගණ්ඨනාද පුත්තක දර්ශනය විතරයි. හැබැයි ඒකෙත් පුතේ යම් ගැටලු තිබ්බා. මොකද දැන් පරමාවිහිංසාවාදයේ කියන එක පුතේ හොඳයි. හැබැයි ප්‍රායෝගික නෑනේ. නේ අපිට දැන් ගමනක් යද්දී පුතේ සත්තු මරනවා කියලා අතු ගා යන්න බෑනේ. අපි වතුර බොද්දින් ඒක ප්‍රායෝගිකමය ප්‍රශ්න තියෙනවා පුතේ. ප්‍රායෝගිකව අපිට ක්‍රියාත්මක කරන්න බැරි ප්‍රශ්න තියෙනවා.
හරිද? එතකොට ඒ හැර පුතේ අනිත් ආගම් ගත්තම් අනිත් දර්ශනයන් ගත්තම් පස්සේ පුතේ එක්ක සමාජයට පිළිලයක් කරන්නේ. නේ සමාජ සදාචාරයේ බිඳවට්ටන දහම් මෙව්වා. ඒ කියන්නේ තමාට පුතේ අර්ථයක් වෙන්නේ නැහැ. අනිත් අයට අර්ථයක් වෙන්නේ නැහැ. ඒකනේ පුතේ අපි කතා කරේ අටේල කස්සප වල බුදුහාමුදුරන් කියනවානේ 30 අවුරුද්දක් මම මේ විමුක්තිය හොයාගෙන මගේ ධර්මයට අනුව මම හැසිරුණා. හැබැයි මට අන්තිමේට ඉතුරුනේ බාපු හිසත් අර මොනරකල් මේ පිල් කලඹත් නිර්ව ශරීරයක් පමණයි කියලා. ඒ කියන්නේ පුතේ නිවැරදි ධර්මයක් නෙවෙයි. දැන් නිවැරදි ධර්මයක් අනුගමනය කරන්න නැතුව පුතේ පින්ඩපාතෙන් යපුණා කියලා ඒක හරියන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන බික්කක සූත්‍රයේදී වැරදි ධර්මයක් අනුගමනය කරමින් පින්ඩපාතේ හැසිරුණා කියලා පුතේ සෙතක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දෙන්නේ නිවැරදි ධර්මයක් අනුගමනය කරමින් පින්ඩපාතේ හැසිරෙන්නේ කෙනා තමයි නියම භික්ෂුව බවට පත් වෙන්නේ කියලා බුදුහාමුදුරු නැත්නම් නියම පැවිද්දා බවට පත් වෙන්නේ කියලා බික්කක කියන බමුණට කියනවා. එතකොට බික්කක බමුණ පුතේ වැරදි ධර්මයක් අනුගමනය කරමින් පින්ඩපාතෙන් යැපෙන කෙනෙක්. ඒකෙන් පුතේ සිතක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරන්නේ නිවැරදි ධර්මයක් අනුගමනය කිරීමෙන් පින්ඩපාතේ හැදිරෙන්නා තමයි භික්ෂුව කියලා පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට ඔන්න එහෙනම් මම පාඩම් පිළිබඳව පුතේ අය සරල විදිහට කියලා දෙනවා. ටිකක් ස්පීඩ් වුණාද කියලා මට හරියටම කියන්න බෑ. ඒකින්ද මම ආයෙ පාරක් ඔයාලට පාඩම කියලා දෙනවා. දැන් පුතේ ගෞතම බුද්ධ ශාසනය ගත්තාන් පස්සේ කොටස් දෙකක් තියෙනවා. පැවිද්දා උපසම්පදාව. තවත් පුතේ අපි ඕක සරලවම කතා කරොත් පුතේ දැන් විදිහට කතා කරොත් පුතේ තියෙන්නේ ගෞතම බුද්ධ ශාසනය තුල පැවිද්ද කොටස් දෙකයිනේ. එකක් තමයි සාමණේර පැවිද්ද, අනික පුතේ උපසම්පදා පැවිද්ද. එතකොට මේ පැවිද්ද කියන පුතේ වචනේ හැදිලා තියෙන්නේ ප්‍රපූර්ව වජ්ජාතු එකතු වෙලා තමයි මේ පැවිද්ද කියන එක හැදිලා තියෙන්නේ. පැවිද්ද කියන එකේ සරලම වචනාර්ථය තමයි පුතේ උතුම් ඉදිරි ගමනක් ඇත්තා. උතුම් ඉදිරි ගමනක් ඇත්තා කියන්නේ පුතේ උතුම් කියන්නේ නිර්වාණ මාර්ගයට නිවැරදි ගමනක් ඇත්තා කියන එක තමයි ඔතනදී කතා කරන්නේ. ඊට පස්සේ පුතේ පාලි ඉංග්‍රීසි ශබ්දකෝෂය තුල තියෙන ලෞකිකත්වයේ මිදීම, ඊට පස්සේ තියෙනවා තපස, ඊට පස්සේ අපි තව පුතේ වචනාර්ථ ටිකක් කතා කරා. ඊට පස්සේ පැවිදි ජීවිතය තපසෝ පැවිදි ජීවිතය තෝරා ගැනීම, ලෞකිකත්වයෙන් මිදීම පිණිස පිටත් වීම, ඊට පස්සේ භික්ෂුවක් වීමට අවශ්‍ය නීති රීති පිළිපැදීම කියලා ඕම් පුතේ වචනාර්ථ ටිකක් අපි කතා කරා. ඊට පස්සේ අපි A level system එක තමයි මොකක් හරි මාතෘකාවක් කතා කරද්දී පුතේ අපි ඒක මූලාශ්‍ර වලට අනුව තමයි කතා කරන්න ඕනේ. අපි පළවෙනියට කතා කරා පුතේ සුඛ වර්ගයේ පළමු සූත්‍රයේ අංගුත්තර නිකායේ නේ භවභෝග සම්පත් හැරලා ඥාති පිරිස ආදීන් එක්කන් තියෙන සම්බන්ධතා සියල්ල හැරලා ගිහින් දිගෙන් නික්මලා පුතේ පැවිද්දට එන කෙනා තමයි පැවිද්දා කියලා අපි කතා කරන්නේ. නැත්නම් ගිහිගේ හැර දමා එන කෙනා තමයි අපි පැවිද්දා කියලා කතා කරන්නේ. ඊට පස්සේ අපි කතා කරා පුතේ සංයුත්ත නිකායේ ඊළඟට කතා කරා සංයුත්ත නිකායේ බික්කක සූත්‍රයේ තියෙනවා චින්න බින්න පටිදරෝති බික්කු සිදුණු බිදුණු වස්තු දරන්නා තමයි පැවිද්දා වෙන්නේ කියලා අපි කතා කරා. ඊට පස්සේ අපි ඊළඟට කතා කරා ශාසන අවතරණයේ තුල සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන පැවිද්දාගේ පුතේ අරමුණක් තියෙනවා. ඒ තමයි සියලු දුක් නැතිකට නිර්වාණය පිණිස ගමන් කිරීම. ඊට පස්සේ සාමාන්‍ය ඵල සූත්‍රයේ පුතේ අපි සරලම අදහසක් කතා කරා ශාස්ත්‍ර ප්‍රසාදයට. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ප්‍රසාදයට පත් වෙලා ඊට පස්සේ පුතේ ගිහිගේ නික්මලා ඊට පස්සේ ගිහිගේ පිළිබඳව කලකිරිලා. ඒ කියන්නේ ගිහිගේ පිළිබඳව කලකිරිලා ගිහිගේ නික්මලා පැවිදි වෙන කෙනා තමයි පැවිද්දා බවට පත් වෙන්නේ කියලා අපි සාමාන්‍ය ඵල සූත්‍රයෙන් කතා කරා. ඊට පස්සේ මහා තණ්හා පබ්බජ්ජා සූත්‍රයේදී පුතේ අපි ලස්සන අර්ථයක් කතා කරා තවත් එකක්. ඒ කියන්නේ ගිහිගේ බාධක සහිතයි. නේ බැඳීම් වලින් හටගත් එකක්. විවිධ පීඩාවන්ට පත් වෙන්න වෙනවා. අන්න ඒ වගේම පුතේ මේ ශරීරයේ කෙලෙස් වලට ගුහාවක් ආයතනයක් වගේ කෙලෙස් වලින් යටපත් වෙලා අපි ඉන්නේ. එතකොට පුතේ අන්නේ සියල්ලම දැක ඒකෙන් මිදීම පිණිස ඒ කියන්නේ ගිහිගේ බාධක සහිතයි කෙලෙස් වලට ආයතනයක් කියලා දැකලා ඒකෙන් මිදීම පිණිස පුතේ පැවිද්දා පැවිදි ජීවිතේ දෙනවා කියලා පැවිද්ද පිළිබඳව අපි කතා කරා. ඊට පස්සේ මහා තණ්හා සංකේ සූත්‍රයේදී කතා කරා පුතේ පැවිද්දෙක් කියන්නේ සෙය්‍යතාපි නාම පක්ඛි සකුණෝ යේන යේනේව ඩේති. ඒකදී අපි කතා කරේ පැවිද්ද කියන්නේ පුතේ අහසේ ගමන් කරන පක්ෂියක හා සමානයි. පියාපත් බර විතරයි තියෙන්නේ. වෙනත් අරමුණු නැහැ. වෙනත් බරක් පුතේ ඒ ජීවිතේ නැහැ. මේ තුන් සිවුර පාත්‍රයේ බර විතරයි තියෙන්නේ. වෙනත් බරක් ඒ ජීවිතේ නැහැ. ඒක නිසා පුතේ සරලතා දිවි බෙවතක් භික්ෂුව ගත කරන්නේ සිව්පසයෙන් යැපෙමින්. ඒකත් අපි කතා කරා. ඊට පස්සේ පුතේ අපි කතා කරා
සමන්තපාසාදිකාව තියෙන අබ්බෝකාසෝ පබ්බජ්ජානේ අහස වගේ හරිම නිදහස් තැනක් පැවිද්ද කියන්නේ. ඊට පස්සේ අපි කතා කරා සමන්තපාසාදිකාව සංසාරේ බයං ඉක්කදීති බික්කු සංසාරයේ බිය දකින්නා තමයි භික්ෂුව සංසාරයේ බය දැකලා ඒකෙන් අත්මිදීම පිණිස කටයුතු කරන කෙනා කියලා අපි කතා කරා. ඊට පස්සේ පුතේ අපි අවසාන වශයෙන් කතා කරා සංයුත්ත නිකායේ බික්කක සූත්‍රයේදී ඒ කියන්නේ විෂය ධර්මයේ ඒ කියන්නේ වැරදි ධර්ම අනුගමනය කිරීමෙන් පිණ්ඩපාතයෙන් පමණක් යැපෙන්න භික්ෂුවක් වෙන්නේ නැහැ. නිවැරදි ධර්ම මාර්ගයක් අනුගමනය කරමින් පිණ්ඩපාතයෙන් යැපෙන කෙනා තමයි භික්ෂුවක් වන්නේ කියලා බුදුහාමුදුරුවෝ බික්කක කියන බමුණට දේශනා කරනවා. ඒ කතාව අපි කතා කරානේ. ඒකට දේශනා කරන්න හේතුව තමයි පුතේ බික්කක බමුණක් අනුන්ගේ යැපෙමින් පිණ්ඩපාතයෙන් ජීවත් වෙන කෙනෙක්. බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතයෙන් ජීවත් වෙන කෙනෙක්. මෙයා අහනවා ඇවිල්ලා අපි දෙදෙනා අතර වෙනසක් නෑනේ කියලා. බුදුහාමුදුරුවෝ අන්නේ වෙලාවේ බෞද්ධ පැවිද්දේ තියෙන වටිනාකම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. බෞද්ධ පැවිද්ද කියන්නේ නිවැරදි මාර්ගයක්. ඒ කියන්නේ පුතේ නිර්වාණය සඳහා නිවැරදිම මාර්ගයක් අනුගමනය කරලා පිණ්ඩපාතයෙන් යැපෙන කෙනා තමයි පැවිද්දා කියලා එතනදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. දැන් පුතේ ඊළඟට උගන්වන්න යන ටිකක් ගැඹුරු කාරණයක්. මේක ඔයාලගෙන් විභාගයේදී ප්‍රශ්න අහන්න පුළුවන්. ඒකේ තියෙන විෂය නිර්දේශයේ පුතේ මේ ගුරු මාර්ග උපදේශය තියෙනවා. මෙන්න මේ මූලාශ්‍රයෙන් වලට මේ පාඩම උගන්වන්න කියලා මම ඒක කියලා දෙන්නම්. ඒකේ තියෙනවා බලන්න පුතේ ධම්සක් පැවතුම් සූත්‍රය. ධම්සක් පැවතුනේ දස ධම්ම සූත්‍රය. මට වැරදුනේ දස ධම්ම සූත්‍රය. දැන් මේක පිළිබඳව පුතේ අපි පූර්ණ විග්‍රහයක් මෙන්න මේ සූත්‍රය ගැන තියෙන්න ඕනේ. දස ධම්ම සූත්‍රය. හරිද? දැන් මෙන්න මේ දස ධම්ම සූත්‍රය පිළිබඳව පුතේ අපි පොඩ්ඩක් විස්තරාත්මකව කතා කරලා තියෙන්න ඕනි. අංගුත්තර නිකාය දස ධම්ම සූත්‍රය. අංගුත්තර නිකාය. දැන් මේක ගැන අපි කතා කරමු. මේකේ තියෙන පුතේ මම කරුණු ටික ඔයාලට මේ වීඩියෝ එකේ පල්ලෙහෙන් ඔයාලට මේ කරුණු ටික තව ඉස්සරහට කරුණු ටිකක් හම්බ වෙනවා. ඒ ටික මම ඔයාලට වීඩියෝ එකක් හරහා දෙනවා. එතකොට ඔයාලට ඒක කටපාඩම් කරගන්න පුළුවන්. දැන් දසධම්ම සූත්‍රයේ මම පාළි ටික කියලා දෙන්න යන්නේ නැහැ පුතේ. අපි දන්නවා. දැන් අපේ හාමුදුරුවෝ නම් දන්නවා. වේවන්‍යම් මේ අජ්ජෝපගතෝති පබ්බජිතේන අබින්නම් පච්චවේක්ඛිතබ්බං පරපරිවද්දාමේ ජීවිකාදී පබ්බජිතේන අබින්නම් පච්චවේක්ඛිතබ්බං කියලා ඒක තියෙනවා. අපිට එච්චර ගැඹුරින් ඒක කතා කරන්න යන්න ඕනේ නැහැ. මොකද මේකේ ළමයි ඒ වගේම හාමුදුරුවෝ මෙහින්නාසලා ඔක්කොමලාම ඉන්න නිසා මම මේ පාඩමේ සරල අදහස විතරක් දසධම්ම සූත්‍රයේ තියෙන කාරණා ටික කියලා දෙනවා. මම මේක පුතේ ෆොටෝ එකක් දානවා ඔයාලට ලින්ක් එකක් හරහා දානවා. ඊට පස්සේ අර මහාන කල යුතු නොකල යුතු පිරිසක් පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරලා දෙන ඒකත් පුතේ පැවිද්දට අදාළ කාරණයක්. ඒක නිසා ඒකේ PDF එකක් මම ඔයාලට PDF එකක් විදියට link එකේ දානවා මේ comment box එකේ දානවා ඔයාලට. එතකොට දැන් බලමු අපි පුතේ පැවිද්ද කියන්නේ කවුද? දසධම්ම සූත්‍රයේ තියෙන්නේ කොයි වගේ කෙනෙක්ද පැවිද්ද කියලා හඳුන්වන්නේ. දැන් බලන්න තියෙනවා පළවෙනි එක මම ගිහියන්ගෙන් ස්වරූපයෙන් වෙනස් ස්වරූපයකට පැමිණී වෙමි පැවිද්දා විසින් නැවත නැවත සීකල යුතුය. දැන් පුතේ පැවිද්දෙක් වුණන් පස්සේ පැවිද්දා පැවිදි ජීවිතය සම්බන්ධව පුතේ අවබෝධයකින් ඉන්න ඕනි. හරිනේ. එතකොට ඔන්න පළවෙනි ආය මම කියලා දෙනවා. එතකොට පැවිදි ජීවිතයකට ආවන් පස්සේ පැවිද්දා පුතේ පැවිදි වෙලා නැත්තම් පැවිදි ජීවිතය සම්බන්ධව අවබෝධයකින් ඉන්න ඕනි. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන දසධම්ම සූත්‍රය තුල පැවිදි වුණු කෙනා මෙන්න මෙහෙම සිහි කරන්න ඕනේ. කොහොමද බලන්න? මම ගිහිගේ ස්වරූපේ. ඒ කියන්නේ පුතේ ගිහිගේ නික්මලානේ ආවේ නේ. ලෞකික සැප සම්පත් සියල්ල හැරදාලා නේ. ඒ ඇඳුම් ඒ ඔක්කොම අයින් කරලා පුතේ වෙනස්ම ජීවිතයකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට පැවිද්ද පුතේ අරමුණ නිර්වාණය. ඒක නිසා පුතේ පැවිද්දා මම ගිහිගේ ස්වරූපයෙන් වෙනස් වී ස්වරූපයකට පැමිණෙමි. නැවත නැවත සිහි කරන්න ඕනේ. ඒ කියන්නේ පුතේ මේ පැවිද්ද ආරක්ෂා කරගන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන ක්‍රම ටිකක් නේ. ඒකට ගිහිගෙන් නික්මලා වෙනස්ම ස්වරූපයකට ආවේ කියලා පැවිද්දන් නිතරම සිහි කරන්න ඕනි. ඊට පස්සේ මගේ දිවි පැවැත්ම අනුන් පිළිබඳව අනුන් හා බැඳුණු වූවක්යි පැවිද්දා විසින් නැවත සිහි කළ යුතුනේ. දැන් පැවිද්දෙක් පුතේ ඇත්තටම ජීවත් වෙන්නේ පරපටිබද්දා අනුන්ගෙන් නේ. චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපත්තිය කියන එක පුතේ අන් අයගෙන් ලැබෙන්නේ. එතකොට පැවිද්දා පුතේ හැම වෙලාවකම සිහි කරන්න ඕනේ මං අනුන්ගෙන් යැපෙන කෙනෙක්. ඒ වගේම මම අනුන්ට කටයුතු කරන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් එතකොට පුතේ මෙතනදී හිතේ සමහරක් වෙලාවට අනුන්ගෙන් යැපෙන කෙනෙක් කියන අර හිඟන්නගේ தත්ත්වෙ නෙවෙයි ඈ. හරිද? භික්ෂුන් වහන්සේ අනුන් පෝෂණය කරනවා. ඒ වගේම පුතේ භික්ෂුන් වහන්සේ ඒ වෙනුවට අන් අයට ධර්මයේ දේශනා කරලා ඒ අයගේ ජීවිතය සුඛිත මුදිත කරනවා. ඒක නිකන් ගන්න එකක් නෙවෙයි හොඳේ.
ඒක නිසා ඒ කාරණේ අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. හරිද? එතකොට භික්ෂුව කියන්නේ පුතේ අන් අයගෙන් යැපෙන කෙනෙක් වගේම අන් අය වෙත බැඳිලා ඉන්න කෙනෙක් නේ. දැන් බුදුහාමුදුරු පළවෙනි බලන්න පළවෙනි කියනවානේ. පළවෙනි රහත් නැදම 69 දේශනා කරන්නේ චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය නේ. සියලු දෙව මිනිසුන්ගේ යහපත පිණිස දහම් චාරිකාව යෙදෙන්න. ඒ මිනිසුන්ට ධර්මයේ දේශනා කරන්න. මේ සංසාරයේ මිනිසු දුකින් මේ සංසාරයේ දුකෙන් පැලමින් මේ මිනිසු වාසය කරන්නේ. ඒ අයව එතර කරන්න. අනේ එතර කරන අය පෝෂණය කිරීමක් තමයි පුතේ මෙතන ගිහි අපි සිද්ධ කරන්නේ. ඒක නිසා පැවිද්ද කියන්නේ අනුන් හා බැඳුණු ජීවිතයක්. ඒක නිසා ඒක හැම වෙලාවකම සිහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අනිත් එක පුතේ බලන්න මා ගිහියන්ට වෙනස් ආකාරයකින් හැසිරිය යුතුය පැවිද්දා විසින් නැවත නැවත සීකට යුතුය. දැන් පැවිද්දෙක් වුණාන් පස්සේ පුතේ ගිහියෙක් වගේ හැසිරෙන්න බෑ. නේ ඇවිදින විදිහ වෙනස් වෙනවා, කතා බහ කරන විදිහ වෙනස් වෙනවා. නේ ඒ කියන්නේ පුතේ පංච ඉන්ද්‍රියම වෙනස්නේ. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා පුතේ පළවෙනියට හම්බෙනවනේ සේල බමුණා. සේල බමුණ අහන්නේ ඔබගේ මේ හරිම සංවර නීතුරන් ටික. නේ ශරීරය ඉතාම ලස්සනයි. ඔබ කාගේ ධර්මයක්ද අනුගමනය කරන්නේ? ඔබේ ගුරුවරයා කවුද? කියලා බුදුහාරගෙන් අහන්නේ. බුදුහාර එතන කියලා මගේ ගුරුවරයා මම්මයි කියලා නේ. එතන වෙන කාරණයක්. ඒතකොට මට ඕනුනේ පුතේ බුද්ධ ශාසනය තුල පැවිද්දෙක් පුතේ ගිහියෙක් වගේ නෙවෙයි. හැම පැත්තකින්ම වෙනස් නේ. ඉදුරන් සංවරයෙන් වෙනස්, ඇඳුමෙන් වෙනස් නේ. බාහිර ස්වරූපයෙන් සියල්ලම වෙනස්. අභ්‍යන්තරයෙන් වෙනස් පුතේ. එතකොට අන්න එහෙනම් පැවිද්දා කියන්නේ පුතේ හැම වෙලාවකම ගිහියට වැඩිය වෙනස් ආකාරයෙන් හැසිරිය යුතුයි. පැවිද්ද අනිවාර්යයෙන්ම නැවත නැවත සිහි කරන්න ඕනේ. ඒක නිසා තමයි පුතේ විනය ශික්ෂා භික්ෂුන් වහන්සේලාට අදාළව තියෙන ගිහියෙක් වගේ හැසිරෙන්න බෑ. අනිත් එක හම්බුන්න බලන්න. කෙසේද මාගේ සීලය නිසා මගේ සිත මට චෝදනා නොගන්නේ යයි පැවිද්දා විසින් නැවත නැවත සිහි කළ යුතුය. කිසිම වෙලාවක පුතේ තමන්ගේ සීලයට තමන් විසින් හානියක් වුණා කියලා පුතේ අර ස්වයං අවබෝධයෙන් තමන්ට පුතේ ස්වයං විවේචනයක් ඇති වෙන්න බෑ. ඒ කියන්නේ දැන් අපි හෘද සාක්ෂිය කියන එක ගන්නවානේ. එතකොට මෙතනදී කියන්නේ පුතේ කෙසේද මගේ සීලය නිසා මගේ සිත මට චෝදනා නගන්නේ. සීලය සම්බන්ධව ඒ කියන්නේ සිල් පදයක් කැඩුවොත් එimhe පුතේ ඒක දන්නවනේ නේ මම සිල් පදේ කැඩුවා කියලා හම්දුරනේ. එතකොට ඒ වගේ චෝදනාවක් ලබන්නේ නැතුව භික්ෂුව හැසිරෙන්න ඕනේ කියන කාරණය තමයි එතනදී පැහැදිලි කරන්නේ. ඊට පස්සේ කෙසේද සබ්බම්මචාරී වූ මා ගැන විමසා සීලය කරනකොට මට චෝදනා නොකරෙද්දයි පැවිද්දා විසින් නිතර නිතර සිහි කළ යුතුය. දැන් මෙතන පුතේ ලස්සන කතාවක් දෙන්නේ. ඉස්සෙල්ලා අපි කතා කරපු පුතේ තමන් සිල්වත් වෙලා සිල් රකින්නවා. හැබැයි හෘද සාක්ෂියට අනුව පුතේ තමන්ට චෝදනාවක් එන්න බෑ. මම මේ ශික්ෂාව කැඩුවනි කියලා පසුතැවෙන්න බෑ. ඒ වගේම තමයි සබ්‍රහ්මචාරී තමන් එක්කම් පුතේ එකට ඉන්න පිරිස විසින් මේ භික්ෂුන් වහන්සේ මේ ශික්ෂාවන් මේ සීලේ හික්මුනේ නෑ කියලා චෝදනාවක් එන්නේ නැති විදිහට ජීවත් වෙන්න ඕනේ. දැන් අපි සරල උදාහරණයක් ගමුකෝ. අපි දැන් යාළුවෝ පිරිසක් එක්කන් ඉඳින් සමහරක් වෙලාවට යාළුවෝ කියන මෙන්න මෙයා මෙන්න මෙහෙමයි කියලා යාළුවෝ සමහරක් වෙලාවට අපි චෝදනා කරන අපි කරන වැරද්දකට. ඒතකොට භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණත් අන් අයගේ චෝදනාවට ලක් නොවි පුතේ සීලය සම්බන්ධව සීලය කරනකොටගෙන අන් අයගේ චෝදනාවට ලක් වෙන්න තු ජීවත් වෙන්න ඕනි කියලා නැවත නැවත සිහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. මේ පුතේ පැවිද්ද සාර්ථකව ඉදිරියට පවත්වා ගන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම් කාරණා ටික. ඊළඟට 6 වෙනි එක බලමු. මම ප්‍රියමනාප වූ සියලු දේන් වෙන්විය යුතුය. සියල්ල අත්හළ යුතුය මේ පැවිද්දා විසින් නැවත නැවත සිහි කොට යුතුය. ඒ කියන්නේ පුතේ ප්‍රියමනාපනේ. අපි සමහරක් වෙලාවට පුතේ ගිහි ජීවිතය තුළ මේ අපි කැමති දේවල් අපි අල්ලගෙන ඉන්නවා. ඒකත් පැවිද්ද කියන්නේ පුතේ සියලු ලෞකික සම්පත් සියල්ලම අතහැරලා දාන කෙනෙක්. ඒ වගේ ඇලිලා වෙලිලා ඉන්නේ නැහැ. එතකොට භික්ෂුන් වහන්සේ ඒ සියල්ලම අත්හැරලා එතනදී බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙන්න මම ප්‍රියමනාප වූ සියල්ල මම කැමති සියල්ලම ලෞකික දේවල් වලින් පුතේ සියල්ලංගෙන්ම අත්මිදලා තමයි භික්ෂුන් වහන්සේ ජීවත් වෙන්න ඕනේ. සියල්ල අත්හල යුතු බව දැනගෙන සියල්ලම කවදා හරි අත්හරින්න වෙනවා කියලා දැනගෙන තමයි භික්ෂුන් වහන්සේ පැවිද්ද ගත කරන්න ඕනි. ඊට පස්සේ 7 වෙනි එක බලන්න. මම කර්මය තමා අයත් දෙයක් කොට ඇත්තමෙයිද? කර්මය උරුමය කොට ඇත්තමෙයිද? මම කර්මයෙන් උපන්නෙමියයිද? මම කර්මයේ ඥාති කොට ඇත්තමෙයිද? මම කර්මයේ පිළිසරණ කොට ඇත්තමෙයිද? යහපත්ෝ අයහපත්ෝ කර්මයන් කරම්ද? එහි මම එහි උරුම කරුවන්නේ අය පැවිද්දා විසින් නිතර නිතර කළ යුතුය. එතකොට මෙතන කියන්නේ පුතේ කර්මය සම්බන්ධ කතාවක්. මම කර්මය තමා අයත් දෙයක් කොට ඇත්තමෙයි. ඒ කියන්නේ කර්මයට අදාළව තියෙනවා නේ. ඒ කියන්නේ භික්ෂුව වුණත් පුතේ කර්මයට අදාළයි. එතකොට මෙතනදී භික්ෂුන් වහන්සේ ජීවත් වෙන්න ඕනේ මෙන්න මෙහෙමයි.
තමා කරන හැම ක්‍රියාවකම ප්‍රතිඵලයක් තියෙනවා. තමන් යහපත් කර්ම කරොත් තමන්ට යහපත් කර්මයක් තියෙනවා. ප්‍රතිඵලයක් තියෙනවා. තමන් අයහපත් කර්ම කරොත් එහෙම තමන්ට අයහපත් ප්‍රතිඵලයක් එන්නේ කියලා. ඒ කියන්නේ කර්මය පුතේ දායාද කොටගෙන තියෙන. කර්මය නිසා තමයි පුතේ අපි මේ ලෝකෙ උපදින්නේ. ඒ නිසා භික්ෂුන් වහන්සේ මෙන්න මේ කර්මය පිළිබඳව නිවැරදි අවබෝධයකින් යුතුව කටයුතු කරන්න ඕනි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ කීමෙන්ද මගේ රැදවල් කුමක් කරමින් ගතවන්නේද පැවිද්දා විසින් නිතර නිතර සීකට යුතුය. ඒ කියන්නේ කිමෙක්ද මගේ රැදවල් කුමක් කරමින් ගතවන්නේද පැවිද්දා විසින් නිතර නිතර සීකට යුතුය. පැවිද්ද පුතේ හැම වෙලාවකම උදේ දවල් රැ මොකද්ද කරන්නේ කියන එක පිළිබඳව පුතේ අවබෝධයෙන් තමයි නැවත නැවත සිහි කරලා ඉන්න ඕනේ. එතකොට දැන් බුදුහාමුදුරුවෝ පුතේ පැවිදි ජීවිතයකට අදාළව පැවිදි ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා දෙනවා. එතකොට තමන් හිතන්න ඕනේ උදේ සවස රාත්‍රියේ පැවිද්දට අදාළ දේවල්ද මම කරේ කියලා හිතමින් නැවත නැවත සිහි කරමින් භික්ෂුන් වහන්සේ ගත කරන්න ඕනි. ඊට පස්සේ නවවෙනි එක බලන්න පුතේ කෙසේද මම විවේක සෙනසුන් වල විසීමට කැමැත්තේ මේද පැවිද්දා විසින් නිතර නිතර කුමක් නිසාද විවේක සෙනසුන් වල. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් කියන්නේ පුතේ විවේක ගැනීමක් නෙවෙයි නේ, වීර්ය වඩමින් පුතේ මේ සංසාර ගමනින් එතර වීමට කටයුතු කරන කෙනෙක්. එතකොට විවේක සෙනසුන් වල කුමක් නිසාද මං වැඩ සිටින්නේ කියන කාරණේ සම්බන්ධව නැවත නැවත සිහි කරලා තමයි භික්ෂුන් වහන්සේ තමන්ගේ පැවිද්ද කටයුතු කරන්න ඕනි පැවිද්ද තුල. අන්තිම එක පුතේ කෙසේද මරණාසන්න කාලයේදී ඔබ සාමාන්‍ය මිනිස් ගුණ ඉක්මවාගේ ධ්‍යාන මාර්ග පලාදියක් ලබා ඇද්දැයි සබ්‍රාහ්මචාරයෙන් විචාර කල්ලි දුර්මුඛ නොවේ කියන්නට යම් කිසිවක් තිබේද පැවිද්දා විසින් නිතර නිතර සිහි කළ යුතුය. අන්න පුතේ අන්තිම වැදගත් කාරණේ මරණාසන්න මොහොතේදී සබ්‍රාහ්මචාරයෙන් ඇවිල්ලා ඇහුවොත් එහෙම ඔබ කොයි මාර්ගඵල කොයි ධ්‍යාන සමාපatti වලට ඇවිල්ලාද ඉන්නේ කියලා ඇහුවොත් මේ කියන්නේ පුතේ පැවිදි ජීවිතය තුළ ඔබ මොකද්ද ලබා ගත්තේ කියලා අනිත් භික්ෂුන් වහන්සේලා ඇහුවොත් බොරු කියන්නේ නැතුව පුතේ ඇත්ත කියන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ ඒ ඇයට කියන්න දෙයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එතනදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පුතේ වීර්යවන්තව මේ ශාසනය තුළ කටයුතු කරන්න කියන එකට අනුගත කිරීම තමයි එතනදී කතා කරලා තියෙන අවවාදයක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ මරණාසන්න මොහොතේ සබ්‍රාහ්මචාරී භික්ෂුන් වහන්සේලා ඇහුවොත් එහෙම ඇවිල්ලා ඔබ කොයි පැවිද්දෙන් ඔබ මොනවද මේ විදිහේ ලබාගෙන තියෙන්නේ කියලා බොරු නොකිය පුතේ තමන් ලබාගත්ත යහපත් දේවල් පිළිබඳව කියන්න පුළුවන් වෙන්න ඕනි. නැතො බොරුවට මම සෝවාන් වෙලා සකෘදාගාමී වෙලා අනාගාමී වෙලා අරහත් වෙලා ඉන්නේ කියවට වැඩක් නැහැ. සත්‍ය ඇත්ත தත්ත්වේ. ඒ කියන්නේ දෙයක් ලබාගෙන ඉන්න ඕනි පුතේ. ඇත්ත තත්ත්වයක් කියන්නේ. ඒ නිසා භික්ෂුව අනිවාර්යෙන් අන්න ඒ විදිහට කටයුතු කරන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ දස ධම්ම සූත්‍රය තුල දේශනා කරලා තියෙනවා. ඔන්න ඔය ටික තමයි පුතේ පැවිද්දට අදාළව මූලික කාරණා ටික. ඊට පස්සේ පුතේ මම ඊළඟට කියලා දෙන්න යන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන මේ පැවිදි කළ යුතු පැවිදි නොකළ යුතු පිළිස්. අපි ඒකත් පුතේ මේ වෙලාවේදී කතා කරන්න ඕනේ. මම පොඩි කාරණා ටිකක් විතරයි කතා කරන්නේ. මොකද මම ඔයාලට පුතේ PDF එකක් දෙනවා කමෙන්ට් බොක්ස් එකේ. අපි එච්චර ලොකුවට කතා කරන්න ඕනේ නැහැ. දැන් බලන්න පුතේ මහා වග්ගපාළිය තුල බුදුහාමුදුරුවෝ පැවිදි නොකළ යුතු 11ක් මුලින් දේශනා කරලා දෙනවා. පණ්ඩක, උපතෝ ව්‍යංජනක, තේය සංවාසක, තිත්‍ය පක්ඛන්දක කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා දෙනවා. මම PDF එක ඔයාලට දානවා පුතේ. ඔයාලා ඊට පස්සේ බලන්න ඕනේ පැවිදි නොකළ යුතු කවුද කියලා. හරිද? එතකොට පණ්ඩක ලිංග විකලත්වයට පත් පුද්ගලයා. මම සරල උදාහරණයක් කියලා දෙන්නම් පුතේ. ඇයි දැන් මේ එතකොට ඔයාලා හිතේ මේ නපුංසක කියන කෙනෙක් අපි දැන් නපුංසක කියන පණ්ඩක කියන්නේ. එතකොට ඒ වගේ කෙනෙකුට මේ ශාසන භ්‍රමචාරියාව තුළ නිර්වාණය අවබෝධ කරගන්න බැයිද? එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් යකෝ ඇඟේද මේ බුදුදහමේ උගන්වන නිගැන්වීම තියෙන්නේ? නැත්නම් මාර්ගයේ තියෙන්නේ ශරීරයේද? නැත්නම් මනසින් අවබෝධ කරගත්ත එකක්ද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඒකට ප්‍රශ්නේ තමයි පුතේ පැවිද්ද කියන්නේ පුතේ සමාජයක්. පැවිදි සංඝ සමාජයක්. එතකොට පුතේ ඒක සමාජයක් විදිහට තමයි කටයුතු කරන්නේ. එතකොට දැන් අර නපුංසක පිරිස පුතේ ශාසනයේ පැවිදි වෙලා අපි දන්නවා පණ්ඩක භික්ෂුවක් පැවිදි වෙලා නේ රහතන් වහන්සේලා ගාවට ගිහිල්ලා කියනවා දූෂණය කරන්න කියලා. රහතන් වහන්සේලා එයාව පිටත් කරනවා. සාමණේර හාමුදුරු ගාවට උපසම්පදා හාමුදුරු ගාවට ගිහිල්ලා කියනවා මාව දූෂණය කරන්න කියලා. ඊට පස්සේ ඒ කට්ටිය ගර්හා කරලා බැනලා පිටත් කරනවා. ඊට පස්සේ මේ පණ්ඩක හාමුදුරුවෝ අස්සයෝ බලා ගන්න අයයි ඇත්තු බලා ගන්න අය ගාවට ගිහිල්ලා කියනවා මාව දූෂණය කරන්න කියලා. ඒ අය මේ භික්ෂුව දූෂණය කරනවා. අන්න මිනිස්සු ගිහිල්ලා මහ ජනතාව ඒ මිනිස්සු කියනවා අන්න ගෞතම බුද්ධ ශාසනය තුල පණ්ඩකයෝ පැවිදි වෙලා ඉන්නවා කියලා චෝදනා කරනවා නේ. ඒ අය මෙන්න මෙහෙම දූෂණය වුණා කියලා චෝදනා කරනවා. අන්න ඒ නිසා පුතේ සමාජ සංස්ථාවට කැලලක් වෙන නිසා පුතේ ඒ වගේ අය පැවිදි කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා දෙනවා කරුණු සහිතව නේ. ඊට පස්සේ
ස්ත්‍රී පුරුෂ ස්ත්‍රී පුරුෂ නිමිති දෙකම ඇති පුද්ගලයා ඒ කියන්නේ පුතේ ලිංගිකව ස්ත්‍රී පුරුෂ සහ ඒ නිමිති දෙකම තියෙන කෙනා. ඊට පස්සේ තමා විසින් සිවුරු පරවාගත් පුද්ගලයා. ඒ වගේ අය පැවිදි කරන්න එපා. ඒ අයට පැවිදි ලබා දෙන්න එපා කියලා තියෙන පුතේ. ඊට පස්සේ බුදු සසුනේ පැවිදිව සිට තීර්ථක ප්‍රවෘජ්ජා ලැබ ඔවුන්ගේ ලබ්ධියගත් පුද්ගලයා. ඊට පස්සේ තිරිසංගත සතුන් පැවිදි කරන්න එපා කියලා තියෙනවා. මව ඝාතනය කළ තැනත්තා පැවිදි කරන්න එපා කියලා තියෙනවා. පියා ඝාතනය කළ තැනත්තා පැවිදි කරන්න එපා කියලා තියෙනවා නේ. රහතන් වහන්සේ ඝාතනය කළ තැනත්තා ඔය විදිහට පුතේ කරුණු කාරණා කීපයක් තියෙනවා මේ පැවිද්ද සම්බන්ධ පැවිදි නොකළ යුතු අය සම්බන්ධව. ඒක නිසා මේ පාඩමේදී පුතේ මම PDF එකේ දානවා ඔයාලට ඒ ටික. ඔයාලා නිකන් ඔව කියව ගන්න. මේව සමහරක් කරලා පුතේ පැවිදි ජීවිතය සම්බන්ධව આવොත් එම ඔයාලට මේ සරල ඉගැන්වීම් ටිකක් ඔයාලට ලියන්න පුළුවන්. ඒක නිසා ඒ ටික මම දානවා පුතේ. ඊට පස්සේ අද පුතේ මම උපසම්පදා පැවිද්ද සම්බන්ධව කතා කරන්න යන්නේ. මම පළමුවෙන්ම පුතේ මේ පැවිද්ද ගැන විතරයි කතා කරේ. හරිද? එතකොට මේ පැවිද්ද තමයි පුතේ කොටස් දෙකක් තියෙන්නේ. සාමණේර පැවිද්ද ඊට පස්සේ උපසම්පදා පැවිද්ද කියලා කොටස් දෙකක් තියෙනවා. මම මේ දෙක පුතේ ඊළඟ වීඩියෝ එකේදී තමයි මම ඔයාලත් එක්ක කතා කරන්නේ. අදට පුතේ මම කතා කරේ පැවිද්ද කියන්නේ මොකක්ද කියන කාරණේ තමයි කතා කරේ. දැන් මම පාඩම පුතේ සරල මේ කොටසක් දෙනවන්න බලන්න ඉස්සරම. දැන් අද අපි කතා කරේ පැවිද්දනි පුතේ. හරිද? එතකොට පැවිද්ද කියන මාතෘකාව කතා කරන් පස්සේ පුතේ අපි කතා කරා පැවිද්ද කියන්නේ මොකක්ද කියලා පුතේ වචනාර්ථනේ. පැවිද්ද කියන්නේ මොකක්ද කියලා අපි වචනාර්ථ කතා කරා. එතකොට ওই වචනාර්ථ ටික පුතේ මතක තියෙන්න ඕනේ. මොකද කෙටි ප්‍රශ්න වලට ඔක අහනවා. ඊට පස්සේ පැවිද්ද සම්බන්ධව මූලාශ්‍රවල මොන වගේ කාරණාද ඇතුළත් වෙලා තියෙන්නේ? ත්‍රිපිටක මූලාශ්‍ර නැත්නම් සියලු මූලාශ්‍ර ත්‍රිපිටක මූලාශ්‍ර විතර නෙවෙයි පුතේ අපි කතා කරා සමන්ත පාසාදිකාව නේ ශාසනාවතරනේ. එතකොට පුතේ මූලාශ්‍රානුකූලව අපි කතා කරා පැවිද්ද කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව දස ධම්ම සූත්‍රේ නේ වැදගත් කාරණා ටිකක් අපි කතා කරා. ඊට පස්සේ පුතේ අවසානයේ පැවිදි කල යුතු ඊට පස්සේ පුතේ නොකල යුතු අය සම්බන්ධව අපි කතා කරා. මම මේක ඔක්කොම ටික දුන්නේ නැහැ පුතේ වෙලා යන හින්දා. මොකද YouTube එකේ වීඩියෝ එකක් දාන්න පුතේ යම් කාල සීමාවක් තියෙනවා. ඒක නිසා පැවිදි කළ යුතු නොකළ යුතු අය සම්බන්ධව මම ඔයාලට PDF එකෙන් ලබා දෙනවා දස ධම්ම සූත්‍රයේ දෙන කාරණා ටිකත් එක්කම. හරිද? එතකොට මෙන්න මේ විදිහට පුතේ මේ පාඩම අධ්‍යයනය කරනකොට ඒ කියන්නේ පැවිද්ද කියන්නේ මොකක්ද කියලා වචනාර්ථ ටික මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ පුතේ පැවිද්දට අදාළ මූලාශ්‍ර. ওই මූලාශ්‍ර ඔක්කොම බැරි වෙන්න පුළුවන්. හැබැයි පුතේ ඔබ කියවගෙන හරි තියෙන්න ඕනේ. මොකද කෙටි ප්‍රශ්නයකට හොත් ඔයාලා උත්තර ලියන්න බෑ. ඒක නිසා ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. අනිත් එක තමයි පැවිදි කළ යුතු නොකළ යුතු අය කවුද කියන එක මතක තියාගන්න ඕනේ. උතනින් ওই පාඩම ඉවරයි. හැදින්වීම. ඊට පස්සේ ඊළඟ දවසේ මම සාමණේර පැවිද්ද කියන්නේ මොකද්ද? ඒ පැවිද්දට අදාළ මොනවද තියෙන්නේ? පැවිදි සාමණේරවරු පැවිදි කළ යුතු අය කවුද? නොකළ යුතු අය කවුද කියලා කතා කරනවා. ඊට පස්සේ උපසම්පදා පැවිද්ද කියන්නේ මොකද්ද? උපසම්පදාව කියන්නේ මොකද්ද? උපසම්පදාවට කොහොමද මූලාශ්‍රවල උපසම්පදාව සඳහන් වෙන්නේ? ඊට පස්සේ උපසම්පදා කළ යුත්තේ කවුද? උපසම්පදා නොකළ යුත්තේ කවුද කියලා මම ඔයාලට උගන්වනවා. එතකොට මෙන්න මේ සරල කාරණා ටික තමයි ඔයාලට මතක තියාගන්න තියෙන්නේ. එහෙනම් බුද්ධ ධර්මයේ YouTube channel එක හා සම්බන්ධ වුණු සියලු දෙනාටම ස්තුතියි. අපි නැවත පාඩමක් සමගින් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. හරිද? යාළුවෝ ඉන්නවා නම් එයාට ෂෙයා කරලා පුතේ මේ පාඩම් ටික බලන්න දෙන්න. මොකද අපි විෂය නිර්දේශයටම අනුගත වෙලා මම පාඩම් ටික කරන්නේ. එතකොට ඊට පස්සේ ඔයාලගේ මොනවා හරි අදහසක් තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ දාන්න පුළුවන්. ගුරුවරයෙක් විදිහට මම නිහතමානීව අනිවාර්යෙන් ඒවා පිළිගන්නවා. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ මේ සම්බන්ධව මොනවා හරි තව තියෙනවා නම් ඔයාලා වැඩිදුර ඉගෙන ගත්තේ ඔයාලට දාන්න පුළුවන්. ඔයාලගේ යාළුවොත් එක්ක දැනුම බෙදා ගන්න. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.